සුබ දවසක් වේවා හැමෝටම. මේ වීඩියෝ එකේදී මම එක්ස්ප්ලেইন කරන්න යන්නේ මගේ database management system questions වල question set 29 එක මම කොයි විදිහටද කරගත්තේ කියලා. ඉතින් question 16 වලදී අපිට හම්බුණු scenario එකට අදාළ database එක create කරගෙන ඊට අදාළ questions තමයි අපි මේ විදිහ කරගෙන යන්නේ. අපි මේ විදිහ query statements තමයි run කරගෙන යන්නේ. අපි මුලින්ම බලමු question 16 එකේදී අපිට හම්බුණ scenario එක මොකක්ද කියලා. ඉතින් මේ විදිහේ scenario එකක් තමයි අපිට හම්බෙලා තිබ්බේ question 16 වලදී. මේකදී අපිට කලවිල ජූනියර් කොලෙජ් කියන ස්කෝලයක් ගැන තමයි කියලා තිබ්බේ. මේකේ හැම මාක් රෙකෝඩ් එකක්ම එයාලා තියාගෙන තිබ්බේ books වල. මේක ප්‍රින්සිපල්ට කරදරයක් වෙලා තිබ්බා මේ මාක්ස් ආපහු රිවිව් කරද්දි. ඉතින් මේකට විසඳුමක් විදිහට ප්‍රින්සිපල් මේකට කම්පියුටර් software එකක් ඉන්ක්‍රිමන්ට් කරන්න තීරණය කරලා තිබ්බා. මේකට AI soft කියන කම්පැනි එක තමයි ප්‍රින්සිපල් තෝරගෙන තිබ්බේ. මේකේ වැඩ කරන සීනියර් software engineer කෙනෙක් විදිහට තමයි මම මේ questions වලට face කරන්නේ. ඉතින් මේකට දාලා database එක හදාගෙන tables හදාගෙන ඒව අතර relationships mark කරලා ඊට පස්සේ අපි ඒවට data enter කරගෙන මේ වෙද්දි අපි query statements තමයි run කරගෙන යන්නේ. අපිට අවශ්‍ය details ගන්න පුළුවන් විදිහට. ඉතින් අපි බලමු අද question එකේදී මට මොන වගේ queries ටිකක්ද run කරගන්න තියෙන්නේ කියලා. ඉතින් අද question එකේදී අපිට බලා ගන්න පුළුවන් මේ විදිහේ questions ටිකක්. අපි බලමු පළවෙනි question එකේ අපිට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. Find the all marks obtained by the students in all subjects in the first term to the integer. මේකදී අපිට කරන්න තියෙන්නේ first term examination එකේදී students ලා ගත්ත marks එකම integer එකට හොයන්න. ඒ කියන්නේ සරල පූර්ණ සංඛ්‍යාවකට මේ marks ටික හොයාගන්නයි තියෙන්නේ. අපිට database එක බලුවොත් බලා ගන්න පුළුවන් අපිට දශම සංඛ්‍යා වගේකුත් තියෙනවා. මෙව නැතුව අපිට පූර්ණ සංඛ්‍යාවක් විදිහට තමයි output එක අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මම යනවා Heidi එකට. ඉතින් Heidi එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ output එකක්. මම දැන් යනවා core කියන tab එකට. මේ tab එකේ මම core එකක් type කරගන්නයි යන්නේ. ඉතින් මෙතනදී මම විශේෂ දෙයක් කියන්න ඕන. මගේ වීඩියෝස් කලින් ඉඳන් බලපු කෙනෙක්ට තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ sub queries කියන්නේ සහ inner joins කියන්නේ කියන එක. මම මේ methods දෙකම සාමාන්‍යයෙන් use කරනවා. මාරුවෙන් මාරුවට එක වෙලාවකට inner joins use කරනවා. සමහරලාට sub queries use කරනවා. මේ දෙකේ වෙනස මොකද්ද? මේ දෙකෙන් වඩාත්ම සුදුසු මොකද්ද? sub queries use කරන්න ඕන මොන අවස්ථාවලදීද? inner joins use කරන්නේ මොන අවස්ථාවලද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් අපි මේ question එකෙන් ඒකට විසඳුමක් හොයාගන්න බලමු. ඉතින් මම මේ query එක type කරගන්න මුලින්ම කරන්නේ student exam mark record කියන table එකේ හැම data එකක්ම load කරගන්නවා. මම මෙතන දාගන්නවා මේ විදිහේ query එකක්. select asterisk mark එක දාගන්නවා all කියන්නේ from student exam mark record. ඉතින් මේ විදිහේ output එකක් මට බලා ගන්න පුළුවන්. මෙතනින් එහාට අපි තීරණය කරන්න ඕන අපි යන්නේ inner join වලින්ද එහෙම නැත්නම් sub queries වලින්ද කියලා. මම පළවෙනි step එක විදිහට මේකදී sub query එකක් දාලා පෙන්නන්නම්. ඊළඟට අපි කරන්න යන්නේ sub queries විදිහට අපි exam term කියන table එකට අදාළ condition එක මේකට add කරගන්න එක. මම ඒක මේ විදිහට තමයි කරගන්නේ. මම මෙතන දාගන්නවා where කියන keyword එක. where student exam mark record dot term id. ඊට පස්සේ අපි දාගන්නේ in කියන keyword එක. ඊට පස්සේ sub query එකක් start කරගන්නවා. select exam term එකේ තමයි අපිට තියෙන්නේ term id එක from exam term කියන table එකෙන් තමයි ගන්නෙ. ඊට පස්සේ where කියන keyword එක දාලා අපිට පුළුවන් අපේ condition එක add කරගන්න. where exam term එකේ term name එක සමාන වෙනවා first term කියන එකට. හරි මේ විදිහට අපේ condition එක add කරගන්න පුළුවන් අපිට. ඉතින් මේක මෙහෙමම තියෙද්දි මම යනවා inner join වලින් මේ query එක අපිට දාගන්න පුළුවන් කොහොමද කියලා බලා ගන්න. මම මෙතන inner join වලින් තමයි දැන් යන්නේ. එතකොට කලින් විදිහට තමයි මම මුලින්ම කරන්නේ මෙතන student exam mark record එකට අදාළ හැම record එකම මෙතෙන්ට ගන්නවා. select asterisk mark from student exam mark record. හරි මේක මේ විදිහට type කරගත්තාට පස්සේ අපිට කලින් විදිහටම output එක බලා ගන්න පුළුවන්. ඊළඟට අපි මේක condition එක add කරද්දි අපිට tables join කරගන්න වෙනවා. මොකද අපි inner join එකක් තමයි මෙතන දාගන්නේ. මම ඒක මේ විදිහට දාගන්නවා inner join. අපි join කරගන්න යන්නේ exam term කියන table එක. මේකදී අපි කියන්න ඕන මොනවාද condition කියලා on කියන keyword එක දාගන්නවා. ඊට පස්සේ අපි දන්නවා student exam mark record එකේ term id එක සමාන වෙන්න ඕන exam term කියන table එකේ තියෙන term id එකට. හරි අපි දැන් table එක join කරගෙන අවසానයි. ඊට පස්සේ අපිට මේකට අදාළ condition එක add කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට අදාළ condition එක add කරගන්නවා where කියන keyword එකත් එක්ක. where exam term එකේ term name එක සමාන වෙන්න ඕන second term කියන එකට.
මෙතන අපිට තියෙනවා sub query එක, මෙතන අපිට තියෙනවා inner join එක. හරි. අපි දැන් මේවා එකින් එක එක්සිකියුට් කරලා බලමු අපිට මොන වගේ අවුට්පුට් එකක්ද ගන්න පුළුවන් කියලා. ඉතින් sub query එක එක්සිකියුට් කරාට පස්සේ අපිට එන්නේ මේ වගේ අවුට්පුට් එකක්. අපිට මෙතනදී බලා ගන්න පුළුවන් first term එකට අදාළ marks record ටික. ඊට පස්සේ මම කරන්න යන්නේ inner join වලට අදාළ query එක මේ විදිහට එක්සිකියුට් කරගන්නවා. ඉතින් අපිට මේ අවුට්පුට් එක බලද්දි පොඩි වෙනසක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි inner join එකේදී අපිට බලා ගන්න පුළුවන් මෙතන අපිට columns කීපයක් වැඩි වෙලා තියෙනවා අපේ අවසාන output එකේදී. අපිට අත්‍තරම අවශ්‍ය නැති columns ටිකක් මේකට add වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. අපිට output එකට මේක අවශ්‍ය වෙන්නේ නැහැ අත්‍තරම. අපිට මේකෙදි අවශ්‍ය වෙන්නේ marks කියන දේ විතරයි. අපේ අවසාන output එකෙන් අපිට marks කියන විතරයි අහලා තිබ්බේ. ඉතින් අපිට අත්‍තරම හැම column එකක්ම මේකෙදි වැදගත් වෙන්නේ නැහැ. අපිට ගොඩක් වැදගත් නැති columns මේකෙදි වැඩිපුර add වෙලා තියෙනවා අපේ inner join එකෙන් යද්දි. ඉතින් මේ දෙකෙන් අපිට පැහැදිලි වෙන දේ තමයි අපෙන් අහන දේ අනුව මෙතන අපි use කරන්න ඕන sub queries ද inner joins ද කියන එක තීරණය වෙනවා. එතනදී අපෙන් අහලා තිබ්බේ marks ටික integer එකට ගන්න කියලා. එතකොට අපිට මෙතනදී වෙන details අවශ්‍ය වෙන්නේ අපිට marks ටික විතරයි පහළට බලා ගන්න ඕන වෙන්නේ. මෙතනදී අපිට details ඉල්ලන්නේ නැති හින්දා inner join වලින් යනවට වඩා මේක sub query වලින් යන එක හොඳයි. අපි database එක නිකන් මහන්සි කරවන්න ඕනේ අපිට අවශ්‍ය නැති records ටිකක් හොයාගන්න මේ විදිහට වැඩිපුර columns එක. ඒ හින්දා අපි sub queries වලින් යන එක හොඳයි මෙන්න මේ අවස්ථාවේදී. ඉතින් අපෙන් අහලා තිබ්බනම් මේ marks ගත්ත students ලගේ details වගේ දේවල් එතකොට අපිට කොහොමත් යන්න වෙනවා inner joins වලට. මොකද inner joins වලින් තමයි අපිට අවශ්‍ය columns ටික අපිට කියන්න පුළුවන් වෙන්නේ. sub queries වලින් අපිට මේ විදිහට කියන්න විදියක් නැහැ. sub queries වලින් යනවට වඩා එතකොට අපිට inner join වලින් යන එක වාසි ඒ වගේ අවස්ථාවකදී. ඉතින් මේ අවස්ථාවේදී මම sub queries වලින් ඉස්සරහට යනවා. ඉතින් මෙතනදී අපිට කරන්න තියෙන පොඩි දෙයක් දැන් අපිට මෙතන හැම රෙකෝඩ් එකක්ම බලා ගන්න පුළුවන් first term එකට අදාළව. අපි දැන් මේ වගේ marks integer එකට හදා ගන්න විදිය බලමු. ඉතින් මෙතන all කියන එක මම මුලින්ම අයින් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන දාගන්නවා round කියන keyword එක. අපි මේකෙන් කරන්නේ වැටීමක් තමයි අපි කරන්නේ. අපි කියනවා වැටීමක් කියලා mathematics වලදී. අපි මෙතනදී කරන්නේ ආසන්න සංඛ්‍යාවට වටේලා ගන්නවා මේ දශම සංඛ්‍යාව වගේ තියෙන දේවල්. ඊට පස්සේ අපි මෙතන දාගන්නවා අපි වට යන්නේ මොන column එකද කියන එක. student exam mark record එකේ mark කියන එක තමයි අපි මෙතනදී ගන්නෙ. ඊට පස්සේ අපි කියන්න ඕන මෙතන අපිට අවශ්‍ය දශම ස්ථාන ගාන කීයද කියලා. මම මෙතන දාගන්නවා 0 කියලා. මොකද අපෙන් අහලා තිබ්බේ දශම ස්ථාන ගානක් නෙමෙයි අපිට integer එකෙන් තමයි අහලා තිබ්බේ. එතකොට මෙතන මම දාගන්න ඕන 0 කියන එක. ඉතින් මේ විදිහට තමයි අපේ query එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මුලින්ම මෙතන mark කියන එක දාලා බලමු ඉස්සෙල්ලාම. ඊට පස්සේ අපිට පස්සේ පුළුවන් අරක add කරගන්න. මේ විදිහට අපිට marks ටික බලා ගන්න පුළුවන්. ඉතින් marks ටික දාගත්තට පස්සේ වුණත් අපිට මෙතන බලා ගන්න පුළුවන් integer එකට හැදිලා තියෙනවා කියලා. අපිට මෙතන 0 කියන එක දාන්න අවශ්‍යම නැහැ. හැබැයි අපි ඒක සාමාන්‍යයෙන් දාගන්නවා. හරි. මේ විදිහට තමයි අපේ output එක ගන්න පුළුවන්. අපිට මෙතන rename කර ගැනීමකුත් කරගන්න පුළුවන් අවසාන වශයෙන්. first term first term mark කියලා මේක rename කරගත්තට පස්සේ අපේ අවසාන output එක මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. මේ විදිහට තමයි එතකොට මම මගේ පළවෙනි question එකේ answer එක ගත්තේ. අපි බලමු ඊළඟ question එක මොකක්ද කියලා. දෙවෙනි question එකේදී අපිට කියන්න මෙහෙම කතාවක්. Find the average two decimal places in the marks obtained by the students for the first term mathematics subject. හරි. මේකද අපිට කරන්න තියෙන first term එකේ mathematics කියන subject එකට students ලා ගත්ත marks වල average එක දශම ස්ථාන දෙකකට හොයන්න කියන එක තමයි අපිට මෙතනදී කියන්නේ. හරි. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මෙතනත් අපිට average එකක් තමයි අහලා තියෙන්නේ. එතකොට average එකක් හොයද්දී අපිට details මුකුත් හොයන්න නැති හින්දා අපි මේකෙදිත් use කරන්නේ sub queries කියන method එක. ඉතින් මම කලින් කිව්වා මේක අපි තෝරගන්නේ කොහොමද කියලා. අපිට මෙතන details මුකුත් අවශ්‍ය නැති හින්දා අපි sub queries කියන method එකෙන් තමයි මේකෙදි answer එක ගන්නෙ. මම යනවා header එකට. මම මුලින්ම කරන්නේ මගේ කලින් තිබ්බ query එක අයින් කරගන්නවා. ඊට පස්සේ අපි යනවා අලුත් query එකට. ඉතින් මම මෙතනදී මුලින්ම කරන්නේ student exam mark record එකේ හැම record එකක්ම මෙතෙන්ට load කරගන්නවා. මම දාගන්නවා මේ විදිහට select asterisk කියන්නේ all from student exam mark record. හරි. මේ විදිහට මට පුළුවන් student exam mark record එකේ තියෙන හැම record එකක්ම මෙතෙන්ට ගන්න. ඊට පස්සේ අපි condition set කරන්න යන්නේ sub queries විදිහට. මම මුලින්ම මේකට term එක තමයි සම්බන්ධ කරගන්නේ. මම මෙහෙම දාගන්නවා where කියන keyword එක. student exam mark record එකේ අපි දන්නවා term id එකක් තියෙනවා. in කියන keyword එක දාලා අපි යනවා sub query එකට. ඒක අපි දාගන්නවා select exam term කියන එක තමයි අපිට terms ගැන තියෙන්නේ. exam term.term id from exam term කියන table එකෙන් තමයි අපි මේව ගන්නෙ. ඊට පස්සේ where කියන keyword එකත් එක්ක අපි condition එක add කරගන්නවා. exam term එකේ term name එක මේක සමාන වෙන්න ඕන first term එකට.
ඉතින් මේක තමයි අපේ කන්ඩිෂන් එක වෙන්නේ. පළවෙනි කන්ඩිෂන් එක අපි මේක එක්සිකියුට් කරලා බලමු. දැන් අපිට මේ ඉතුරු වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ ෆස්ට් ටර්ම් එකට අදාළ මාක්ස් රෙකෝඩ් ටික. හරි. ඊළඟට අපි ෆිල්ටර් කරගන්න යන්නේ මේවා සබ්ජෙක්ට් එකට අදාළව. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මෙතෙන්ට මට අවසානට පුළුවන් n කියන කීවර්ඩ් එක ඇඩ් කරගෙන තවත් කන්ඩිෂන් එකක් දාගන්න. ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් එකේ සබ්ජෙක්ට් ID එක තියෙනවා. in කියලා මම ඒක සම්බන්ධ කරනවා සබ් query එකට. select subject.subject_id from අපි ගන්න subject කියන table එකේ where කියන keyword එක දාගන්නවා. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් subject.subject_name එක. මේක සමාන වෙන්න ඕන mathematics කියන එකට. ඉතින් අපි දෙවැනි කන්ඩිෂන් එකත් මේ විදිහට ඇඩ් කරගත්තට පස්සේ මම මේක එක්සිකියුට් කරලා බලනවා. අපිට දැන් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ෆස්ට් ටර්ම් එකේ mathematics කියන සබ්ජෙක්ට් එකට අදාළ මාක්ස් රෙකෝඩ් ටික. ඉතින් මේකත් නෙමෙයි අපි අවුට්පුට් එක වෙන්නේ අපිට අවශ්‍ය වෙන්නේ මේ වගේ ඇවරේජ් මාක් එක. ඉතින් ඇවරේජ් මාක් එක උනත් අපි ගන්න ඕන දශම ස්ථාන දෙකකට. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මම මුලින්ම මෙතන දාගන්නා ඇවරේජ් එක කියන එක. ඉතින් මම මෙතන all කියන මාක් එක අයින් කරලා avg කියන කීවර්ඩ් එක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ඇවරේජ් එක හොයන්නේ මොන රෙකෝඩ් එකේද කියලා කියන්න. ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් එකේ මාක්ස් වලින් තමයි අපි ඇවරේජ් එක හොයන්නේ. හරි. ඊට පස්සේ මට පුළුවන් මේක මේ විදිහට එක්සිකියුට් කරගන්න. දැන් අපිට ඇවරේජ් එක හම්බෙලා තියෙනවා. හැබැයි අපිට බලා ගන්න පුළුවන් මෙතන දශම ස්ථාන 3ක් තියෙනවා. දශම ස්ථාන 3ක් නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ දශම ස්ථාන 2යි. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ විදිහට ඇවරේජ් එකම අපිට පුළුවන් මේකේ රවුන්ඩ් එක හොයන්න. ඉතින් මේ විදිහට මම මේක බ්‍රැකට්ස් කරගන්නවා. ඊට පස්සේ මට එලියෙන් දාගන්න පුළුවන් රවුන්ඩ් කියන කීවර්ඩ් එක. හරි. ඊට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මම මේක එක්සිකියුට් කරොත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට 72යි කියලා ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙතන අපිට අහලා තිබ්බ දශම ස්ථාන දෙකකට. ඉතින් මම මෙතන දා ගන්න ඕන කමා එකක් එක්ක දෙකේ ඉලක්කම. දැන් අපි කියන්නේ අපිට දශම ස්ථාන දෙකක් ඕන කියලා. මෙතන තියෙන ඉන්ටිජර් එකට අපිට ඕන දශම ස්ථාන දෙකකට. මේ විදිහට අපිට පුළුවන් අපේ අවසාන අවුට්පුට් එකට යන්න. ඉතින් ඊට කලින් අපිට මෙතන මේ කොලම් එක රීනේම් කරගන්නත් පුළුවන්. as කියලා මම මෙතන දා ගන්නවා mathematics average mark කියලා. මේ විදිහට කොලම් එක රීනේම් කරගත්තට පස්සේ අපි අවසාන අවුට්පුට් එකට යන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට මේක තමයි මේකේ ආන්සර් එක වෙන්නේ. හරි. අපි යමු ඊළඟ question එකට. question 3 එකේදී අපිට කියනවා what is the lowest mark obtained for science subject in all term examination of all students in class 11A. ඉතින් මෙතනදී අපෙන් අහන්නේ ඕනම term examination එකකදී 11A කියන class එකේ සයන්ස් කියන සබ්ජෙක්ට් එකට ගත්ත අවම මාක් එක මොකක්ද කියන එක තමයි අපෙන් අහන්නේ මේ question එකේදී. ඉතින් අපි බලමු මේක කොහොමද හොයාගන්නේ කියලා. මම යනවා HED එකට. මම මුලින්ම කරන්නේ මම කලින් කෝර එක මේ විදිහට අයින් කරගන්නවා. ඉතින් මෙතනදී අපි lowest mark එක තමයි හොයන්නේ. මෙතනදී අපිට sub queries use කරන්න පුළුවන්, inner join use කරන්න පුළුවන්. මම මෙතනදී inner joins තමයි මේකට use කරන්නේ. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මම මුලින්ම කරන්නේ student exam mark record එකේ දින හැම record එකම මෙතෙන්ට ගන්නවා. select asterisk mark එක දාගන්නවා from student exam mark record. මේ විදිහට මට පුළුවන් හැම record එකක්ම ගන්න. මේක තමයි මගේ output එක වෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ මගේ answer එකට යන්න අවශ්‍ය වෙන tables ටික මේකට join කරගන්න එක. අපි inner joins වලින් කරන හින්දා මම මුලින්ම join කරගන්නේ student කියන table එක. inner join student on කියන keyword එක දාගන්නවා. student exam mark record එකේ අපි දන්නවා index number එක student කියන table එකේ තියෙන index number එකට. හරි. මේක තමයි අපේ පළවෙනි condition එක වෙන්නේ. අපිට මේ විදිහට output එක බලා ගන්න පුළුවන්. අපේ students ලගේ details දැන් මේ විදිහට අපේ output එකට add වෙලා තියෙනවා. ඊළඟට අපි join කරගන්නේ class කියන table එක. inner join class on කියන keyword එක දාගන්නවා. student කියන table එකේ තියෙනවා class id එක. මේක සමාන වෙනවා class කියන table එකේ තියෙන class id එකට. හරි. අපි අපේ ඊළඟ table එකත් මේ විදිහට join කරගත්තා. දැන් output එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. class එකත් අපේ output එකට join වෙලා තියෙනවා. හරි. අපි ඊළඟට සම්බන්ධ කරගන්නේ අපේ subject කියන table එක. මම මෙතන දාගන්නවා මේ විදිහට inner join subject on student exam mark record එකේ subject id එක සමාන වෙන්න ඕන subject කියන table එකේ තියෙන subject id එකට.
මේක තමයි අපි ඊළඟ කන්ඩිෂන් එක. අපි ඒ ටේබල් එකක් දැන් ජොයින් කරගන්න යන්නේ. අපිට මේ විදිහට අවුට්පුට් එකේ බලා ගන්න පුළුවන් සබ්ජෙක්ට් වලට අදාළ ඩීටේල්ස් ටිකත් අලුතෙන් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් අපිට අවශ්‍ය ටේබල් හැම එකක්ම ජොයින් කරගන්න. දැන් මම ජොයින් කරගෙන අවසానයි. ඊළඟට අපි කන්ඩිෂන්ස් ටික ඇඩ් කරගන්නයි යන්නේ. අපිට අවශ්‍ය විදිහට මේ data ටික ෆිල්ටර් කරගන්න. මම මුලින්ම ඇඩ් කරගන්නේ අපිට අවශ්‍ය සබ්ජෙක්ට් එක මොකක්ද කියන එක. එතන අපිට හැම සබ්ජෙක්ට් එකකම මාක්ස් තියෙනවා. අපිට එහෙම අවශ්‍ය නැහැ. මම මෙතන දාගන්නවා where කියන කීවර්ඩ් එක. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් subject.subject name එක. මේක සමාන වෙන්න ඕන science කියන එකට. හරි. අපි පළවෙනි කන්ඩිෂන් එක මේ විදිහට ඇඩ් කරලා එක්සිකියුට් කරගන්නවා. දැන් අපිට science කියන එකට අදාළ මාක්ස් ටික තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කියන්න ඕන අපිට කියලා තිබ්බා ක්ලාස් එක මොකක්ද කියන එක. මම මෙතන දාගන්නවා n කියන කීවර්ඩ් එකත් එක්ක ක්ලාස් එක. අපි ක්ලාස් එක ඇඩ් කරගන්නේ ක්ලාස් නේම් එක විදිහට class.class name එක. මේක සමාන වෙන්න ඕන අපිට කියලා තිබ්බේ 11a කියලා. හරි. මේ විදිහට මට පුළුවන් 11a එකට අදාළ මාක්ස් රෙකෝඩ් ටික විතරක් මෙතන ඉතුරු කරගන්න. මෙතන ඇත්තටම ටර්ම්ස් දෙකකට අදාළ මාක්ස් තියෙනවා. අපිට ඒක ප්‍රශ්නයක් නෑ. අපිට කියලා තිබ්බා ඕනම ටර්ම් එකක කියලා. ඒ හින්දා ඒක ප්‍රශ්නයක් නෑ. දැන් අපි මෙතන හොයන්න යන්නේ ලෝවස්ම මාක් එක. එතකොට අපි මෙතන ගන්න ඕන අපිට මේ all කියන එකෙන් වැඩක් නෑ. අපි මෙතන දා ගන්නවා min කියන කීවර්ඩ් එක. ඊට පස්සේ අපි මෙතන මිනිමම් එක හොයන්නේ මොකෙන්ද කියලා කියන්න ඕන. ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් එකේ තියෙන මාක්ස් වලින් තමයි අපි මිනිමම් එක හොයන්නේ. ඊට පස්සේ මට මෙතන කොලම් එක රීනේම් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට lowest mark. මේ විදිහට කොලම් එක රීනේම් කරගත්තට පස්සේ මට පුළුවන් මේක එක්සිකියුට් කරගන්න. හරි. මේ විදිහට අපිට අවසාන අවුට්පුට් එක විදිහට lowest mark එක අපිට අවිලා තිනවා 23.5 කියලා. ඉතින් මේක තමයි අපේ ආන්සර් එක වෙන්නේ. අපි යමු ඊළඟ ක්වෙස්චන් එකට. හතරවෙනි ක්වෙස්චන් එකේදී අපිට කියනවා find the average of the marks obtained in Amanda Moses second term mathematics science and Sinhala language and literature. ඉතින් මෙතනදී අපිට Amanda Moses කියන ස්ටුඩන්ට් ගේ second term examination එකට අදාළව සබ්ජෙක්ට් තුනක් කියලා දෙනවා. මේ සබ්ජෙක්ට් තුනටම අදාළ average marks තමයි අපිට හොයාගන්න තියෙන්නේ. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මම යනවා Hades SQL එකට. මම මුලින්ම මේ කෝර් එක අයින් කරගන්නවා. ඊට පස්සේ මට පුළුවන් මේ විදිහට ස්ටාර්ට් කරගන්න. අපි මුලින්ම කරන්නේ ස්ටුඩන්ට් එක්සෑම් මාක්ස් රෙකෝඩ් එකට අදාළ හැම රෙකෝඩ් එකක්ම මෙතෙන්ට ගන්න එක. මම කරනවා මේ විදිහට select asterisk කියලා දා ගන්නවා all කියන්න from student exam mark record. මේ විදිහට අපිට පුළුවන් හැම රෙකෝඩ් එකක්ම ගන්න ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් එකට අදාළව. ඊට පස්සේ අපි කරන්නේ අපිට මේකට අවශ්‍ය වෙන ටේබල්ස් ටික ජොයින් කරගන්න එක. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මම මෙතන දා ගන්නවා inner join කියලා. ඊට පස්සේ මට කියන්න පුළුවන් ස්ටුඩන්ට් ටේබල් එක ජොයින් කරන්න කියලා. අපිට මොකද ස්ටුඩන්ට් ගේ නේම් එක එහෙම අවශ්‍ය වෙනවා අපි අවුට්පුට් එකට යද්දී. ඊට පස්සේ අපිට දා ගන්න පුළුවන් on කියන කීවර්ඩ් එක. අපි දන්නවා ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් එකේ තියෙන ඉන්ඩෙක්ස් නම්බර් එක සමාන වෙනවා ස්ටුඩන්ට් කියන ටේබල් එකේ තියෙන ඉන්ඩෙක්ස් නම්බර් එකට. මේක තමයි අපේ කන්ඩිෂන් එක. අපිට දැන් බලා ගන්න පුළුවන් ස්ටුඩන්ට් කියන ටේබල් එක ජොයින් වුණා. ඊට පස්සේ අපිට මෙතන ක්ලාස් එක ප්‍රශ්නයක් නෑ. අපි ඊළඟට ඇඩ් කරන්න යන්නේ සබ්ජෙක්ට් එක මොකක්ද කියන එක. මම මේ විදිහට දා ගන්නවා inner join subject on student exam mark record එක. අපි දන්නවා subject id එකක් තියෙනවා. මේක සමාන වෙන්න ඕන subject කියන table එකේ subject id එකට. හරි. අපි ඊළඟ table එකක් join කරගත්ත. මේ විදිහට අපි output එකේදී ඒක බලා ගන්න පුළුවන්. ඊළඟට අපි add කරන්න යන්නේ මේකට අදාළ term එක මොකක්ද කියන එක. එතකොට අපිට exam term කියන table එක ඕන වෙනවා. inner join exam term on student exam mark record එකේ term id එක සමාන වෙනවා exam term කියන table එකේ term id එකට. අපි ඊළඟ table එකත් මේ විදිහට join කරගත්තා. දැන් අපිට ඒකත් අපි output එකේ බලා ගන්න පුළුවන්. terms වලට අදාළ details මේ විදිහට අපිට add වෙලා තියෙනවා. දැන් අපි කරන්න යන්නේ අපිට අදාළ details filter කරගන්න එක. ඉතින් අපි මුලින්ම කරන්න යන්නේ අපිට අවශ්‍ය ස්ටුඩන්ට් කවුද කියලා කියන එක. අපි ඒක ස්ටුඩන්ට් ටේබල් එක ආශ්‍රයෙන් තමයි කියන්නේ. එතකොට මෙතන මම දා ගන්නවා where කියන කීවර්ඩ් එක. මට මුලින්ම කියන්න පුළුවන් ස්ටුඩන්ට් ගේ first name එකයි last name එකයි විදිහට මෙහෙම දා ගන්නවා. ස්ටුඩන්ට් කියන ටේබල් එකේ first name එක සමාන වෙන්න ඕන අමන්ද කියන එකට. ඊට පස්සේ මට පුළුවන් මෙතන last name එකත් add කරගන්න මෙන්න මේ විදිහට student.last name මේක සමාන වෙන්න ඕන Moses. හරි. අපි මේ විදිහට යාගේ name එක add කරගත්තා. දැන් මේක execute කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙයාට අදාළ marks record ටික terms තුනටම අදාළ හැම subject එකකටම අදාළ විදිහට අපිට බලා ගන්න පුළුවන්.
ඊළඟට අපි මෙතන දාගන්න ඕන මෙයාට අදාළ ටර්ම් එක මොකක්ද කියන එක. සෙකන්ඩ් ටර්ම් එකට අදාළව තමයි අපි මේවා ෆිල්ටර් කරගන්න ඕන. මම මෙතන දාගන්නවා n කියන කීවර්ඩ් එකත් එක්ක exam term name එක සමාන වෙනවා සෙකන්ඩ් ටර්ම් එකට. හරි, දැන් අපි ටර්ම් එකට අදාළව මේක ෆිල්ටර් කරගන්න යන්නේ. මේ විදිහට අපිට පුළුවන් සබ්ජෙක්ට් තුන බලා ගන්න. හරි, ඊට පස්සේ අපි කියන්න ඕන අපිට අවශ්‍ය සබ්ජෙක්ට් මොනවද කියන එක. මෙතන මම දාගන්නවා n කියන කීවර්ඩ් එකත් එක්ක සබ්ජෙක්ට් ටික subject.subject name. මෙතන අපි සමාන කිරීම වෙනුවට අපි සබ්ජෙක්ට් තුනක් ඇඩ් කරන හින්දා in කියන විදිහට තමයි මේක දාගන්නේ. මම මෙතන දාගන්නවා in කියලා. ඊට පස්සේ බ්‍රැකට්ස් ඇතුලේ අපිට දාගන්න පුළුවන් සබ්ජෙක්ට් තුනේ names ටික. මේ විදිහට අපිට පුළුවන් සබ්ජෙක්ට් ටික ඇඩ් කරගන්න මේකට. ඊට පස්සේ මම මේක එක්සිකියුට් කරගන්නවා. ඉතින් අපිට මෙතන කිසිම වෙනසක් බලා ගන්න නැහැ. මොකද අපිට අදාළ සබ්ජෙක්ට් තුනම තමයි අපි අවුට්පුට් එකේ කලිනුත් තිබ්බේ. ඊට පස්සේ අපි කරන්න යන්නේ මේකට අදාළ ඇවරේජ් එක හොයාගන්න එක. මම මුලින්ම කරන්නේ මෙතන තියෙන ඇස්ට්‍රික් මාක් එක අයින් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන දාගන්නවා avg කියන එක ඇවරේජ් කියන ෆන්ක්ෂන් එක. ඊට පස්සේ අපි කියන්න ඕන ඇවරේජ් එක හොයන්නේ මොන කොලම් එකෙන්ද කියලා. ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් එකේ තියෙන මාක්ස් වලින් තමයි අපි හොයන්නේ ඇවරේජ් එක. ස්ටුඩන්ට් ඇවරේජ් මාක් කියලා මම මේක රීනේම් කරගන්නවා ස්ටුඩන්ට් ඇවරේජ් මාක්. හරි, මේ විදිහට මට මගේ කෝර් එක අවසන් කරගන්න පුළුවන්. මේ විදිහට අවසන් අවුට්පුට් එකේදී අපිට මෙයාගේ ඇවරේජ් එක බලා ගන්න පුළුවන්. හරි, මේ විදිහට තමයි මම මගේ question 4 එක අවසන් කරන්නේ. අපි බලමු ඊළඟ question එකේදී අපිට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. පස්වෙනි question එකේදී අපිට කියනවා find the average two decimal places in the marks obtained by the students in grade 11A in the second term for all subjects. ඉතින් මේකදී අපිට කියන්නේ second term එකේ හැම subject එකටම class 11A එකේ students ලා ලබාගත් marks වල average එක තමයි අපිට හොයන්න තියෙන්නේ decimal places දෙකකට. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මම යනවා head එකට. මෙතන තියෙන core එක අයින් කරලා තමයි මම start කරගන්නේ. මම මෙතන දාගන්නවා මුලින්ම student exam mark record එකේ තියෙන records ටික. select all කියන එකට මම දාගන්නවා asterisk mark එක from student exam mark record. අපිට ඒ table එකට අදාළ records ටික මේ විදිහට බලා ගන්න පුළුවන් දැන් පහලින්. දැන් අපි කරන්න යන්නේ මේකට අදාළ tables ටික join කරගන්න එක. මම මුලින්ම join කරගන්න යන්නේ student කියන table එක. මම දාගන්නවා inner join student on student exam mark record එකේ තියෙන index number එක සමාන වෙන්න ඕන student කියන table එකේ තියෙන index number එකට. හරි, අපි පළවෙනි table එක මේ විදිහට join කරගත්තාට පස්සේ අපි output එක මෙහෙම බලා ගන්න පුළුවන්. ස්ටුඩන්ට් ලාගේ details ටිකත් මෙතෙන්ට දැන් add වෙලා තියෙනවා. අපි ඊළඟ table එකක් join කරගමු. inner join. ඊළඟට අපි join කරන්නේ class කියන table එක. අපිට class එක ගැන විස්තරයක් කියලා තිබ්බා. on කියන keyword එක. student කියන එකේ අපි දන්නවා class id එකක් තියෙනවා. මේක සමාන වෙන්න ඕන class කියන table එකේ class id එකට. හරි, අපි ඊළඟ table එකත් මේ විදිහට join කරගත්තා. දැන් අපිට class details ටිකත් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊළඟට අපි add කරන්න යන්නේ මේකට අවශ්‍ය term එක exam term කියන table එක. එතකොට අපි මෙතන දාගන්නවා inner join exam term on කියන keyword එක. ඊට පස්සේ දාගන්නවා student exam mark record එකේ term id එක සමාන වෙනවා exam term කියන table එකේ term id එකට. මේ විදිහට අපි ඊළඟ table එකක් join කරගත්තාට පස්සේ output එක මේ විදිහට බලා ගන්න පුළුවන්. terms වලට දාලා details ටිකත් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් අපි tables ටික join කරගෙන ඉවරයි. දැන් අපි conditions add කරගන්න යන්නේ. අපිට කියලා තිබ්බා class එක මොකක්ද කියන එක. class එක මොකක්ද කියන එක තමයි මම මුලින්ම add කරගන්නේ. මම මෙතන දාගන්නවා where කියන keyword එක. where අපි දන්නවා class කියන table එකේ class name එක සමාන වෙන්න ඕන 11A කියන එකට. දැන් අපිට මෙතනදී බලා ගන්න පුළුවන් 11A කියන ක්ලාස් එකට අදාළ මාක්ස් රෙකෝඩ් ටික විතරයි. ඊළඟට අපි කරන්නේ මේකට අදාළ ටර්ම් එක ඇඩ් කරගන්න එක. මම මෙතන දාගන්නවා n කියන කීවර්ඩ් එක. ඊට පස්සේ මට පුළුවන් ටර්ම් එක මොකක්ද කියන්න. අපි දන්නවා exam term කියන table එකේ තමයි term details තියෙන්නේ. term name එක සමාන වෙන්න ඕන second term කියන එකට. මේ විදිහට අපිට පුළුවන් term එකත් add කරගන්න. දැන් අපිට බලා ගන්න පුළුවන් 11A කියන ක්ලාස් එකේ second term එකට අදාළ marks record ටික. අපිට හොයන්න තිබ්බ හැම subject එකකටම අදාළ හැම student කෙනෙක්ගේම average එක. එතකොට අපි මෙතන average එක හොයද්දි මෙතන all කියන එක අයින් කරගන්නවා මුලින්ම. ඊට පස්සේ මම මෙතන දාගන්නවා avg කියලා. ඊට පස්සේ අපි කියන්න ඕන average එක හොයන්නේ
මොන කොලම් එකේද කියලා මම මෙතන දාගන්නවා ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් එකේ මාක්ස් වලින් තමයි අපි ඇවරේජ් එක හොයාගන්නේ. මේ විදිහට දාගත්තා පස්සේ මට පුළුවන් මේක එක්සිකියුට් කරගන්න. දැන් අපිට මේ විදිහට හම්බෙලා තියෙන ඇවරේජ් එක. ඉතින් මේ ඇවරේජ් එක අපිට දශම ස්ථාන ගොඩක් බලා ගන්න පුළුවන්. අපිට මෙහෙම අවශ්‍ය නැහැ. අපිට දශම ස්ථාන දෙකකට තමයි අවුට්පුට් එක ගන්න කියලා තිබ්බේ. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. අපිට කරන්න තියෙන පොඩි දෙයක් මේ කෝර් එක මම බ්‍රැකට්ස් කරගන්නවා මේ විදිහට. දැන් අපි ඇවරේජ් එක දශම ස්ථාන දෙකකට හොයන්නයි යන්නේ. මම මෙතන දාගන්නවා රවුන්ඩ් කියන එක. ඊට පස්සේ මට කියන්න පුළුවන් මෙතන මට දශම ස්ථාන කීයක් අවශ්‍යද කියලා. මම ඒක දාගන්නවා මේ විදිහට. දශම ස්ථාන ගානක් කිව්වට පස්සේ අපිට පුළුවන් මේක රීනේම් කරගන්න අපේ අවසාන අවුට්පුට් එකේ එන කොලම් එක. මම මෙතන දාගන්නවා ස්ටුඩන්ට් ඇවරේජ් මාක්. මේ විදිහට කොලම් එක රීනේම් කරගත්තට පස්සේ මට මේක එක්සිකියුට් කරගන්න පුළුවන්. හරි මේ විදිහට අපිට දශම ස්ථාන දෙකකට දැන් ඇවරේජ් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මම question 29 එක අවසන් කරගන්නේ.